හරි. ළමයි අද කතා කරන්න යන්නේ අපි අයනික සමතුලිතයේ එක කොටසක් ඉවර කරනවානේ. අයනික සමතුලිතයේ දෙවෙනි කොටස. අයනික සමතුලිතයේ මුල් කොටස් වල කිව්වේ අපි මේ ජලයත් එක්ක කොටස. දැන් කතා කරන්නේ අම්ල බස්මත් එක්ක කොටස. ඉතින් අම්ල බස්ම කියද්දි දැන් අම්ල වල නිර්වචන ටිකකුත් ආවනේ අපිට. අම්ලයක් කියන්නේ මොකද්ද? බස්මයක් කියන්නේ මොකද්ද කියලා. එතනදී අපි කියන්නේ ප්‍රබල අම්ල දුබල අම්ල කියලා වර්ග දෙකක් තියෙනවා. ප්‍රබල අම්ලයක් කියලා කියන්නේ මේක 6 වසරේ මේ 10 වසරේ වගේ ඉඳන් උගන්වන දෙයක්. ප්‍රබල අම්ලයක් කියන්නේ ජලීය ද්‍රාවණයේදී සම්පූර්ණයෙන්ම අයනීකරණය වෙලා H ධන නිදහස් කරන ඒවා. දුබල අම්ලයක් කියන්නේ ජලීය ද්‍රාවණයේ සම්පූර්ණයෙන් අයනීකරණය වෙන්නේ නැහැ. භාගයටයි අයනීකරණය වෙන්නේ. ඔය වගේම බස්මත් ඉන්නවා. ජලීය ද්‍රාවණයේදී සම්පූර්ණයෙන්ම අයනීකරණය වෙලා OH ඍණ නිදහස් කරනවා ප්‍රබල බස්ම. භාගයට අයනීකරණය වෙලා OH ඍණ නිදහස් කරනවා දුබල බස්ම. අපි ලියමු. ලියන්න ප්‍රබල අම්ල ඒක යට තියන්න ජලීය ද්‍රාවණයේදී සම්පූර්ණයෙන්ම අයනීකරණයට ලක්වී H ධන නිදහස් කරන අම්ල වේ. හරි මේව දාද්දි තනි ඊතලයක් තමයි පාවිච්චි කරන්නේ. තියෙන H ඔක්කොම ගැලවිලා යනවා නේ. හරි ඔයාලා ලියලා දාන්න කොහොම ස්ටොප් කරලා ලියන්න. හරි ලියන්න ඊළඟ මාතෘකාව දුබල අම්ල දුබල අම්ලයක් කියන්නේ මොකද්ද? ජලීය ද්‍රාවණයේදී සම්පූර්ණ විඝටනය වෙන්නේ භාගික විඝටනය. නේද? ජලීය ද්‍රාවණයේදී අර්ධ වශයෙන් විඝටනය වී H ධන නිදහස් කරන අම්ල දුබල අම්ල නම් වේ. මේක ඊතලයේ මෙහෙම දැම්මත් වැරදි. ප්‍රත්‍යාවර්ත ඊතලයක් දාන්න. CH3COOH ජලීය මේකෙන් හොඳට තේරෙනවා මොකද්ද මේ භාගයට කැඩෙනවා කියන එකේ තේරුම. මෙයා කරනවා CH3COO ජලීය H ධන ජලීය. මේ බලන්න සම්පූර්ණයෙන්ම H වෙනස් ගිහින් අයින් වෙලා නැහැ මේ H ඉතුරුයි. ඔන්න ඔකට කියනවා භාගික විඝටන වෙනවා කියලා. මේක නම් එක තේරෙන්නේ නැහැ. හරි. ලියලා දාන්නකො. ලියන්න ඉතින් ප්‍රබල බස්ම. ඒකේ අර්ථය ලියන්න ජලීය ද්‍රාවණයේදී සම්පූර්ණයෙන්ම අයනීකරණය වී OH ඍණ අයන නිදහස් කරන බස්ම ප්‍රබල බස්ම නම් වේ. තනි ඊතලයේ තමයි දාන්නේ. හරි ලියා ගන්නකෝ. ඊළඟ
ලියන්න මාතෘකාව දුබල භස්ම. දුබල භස්ම. දැන් ජලීය ද්‍රාවණයේදී භාගිකව විඝටනය වී OH ඍණ නිදහස් කරන භස්ම. ජලීය ද්‍රාවණයේදී භාගිකව විඝටනය වී OH ඍණ නිදහස් කරන භස්ම. හරි ලිය දාන්න. ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ්. ජලීය ඇමෝනියා කියලාත් පාවිච්චි කරනවා. ඇමෝනියා දුබල භස්මයන්. හරි. දැන් ඉතින් මේ ඔයාලට දැන් මේ පාඩමේ ඉන්නේ ප්‍රත්‍යාවර්ත ඊතල වලින් ප්‍රත්‍යාවර්ත ක්‍රියාව වලින් සමතුලිතයක් ගොඩනගන්නේ. ඉතින් මෙතන දුබල භස්මයට ආවා, ඉස්සලා දුබල අම්ලයට ආවා. ප්‍රත්‍යාවර්ත ප්‍රතික්‍රියා ආවා කියන්නේ ඒ වගේ සමතුලිත තියෙනවා. අපි දැන් කතා කරමු වවාගෙන කන්දි මේ පිළිවෙලක් තියෙන එක. ලියන්න ඉස්සලා දුබල අම්ල පිළිබඳ සමතුලිතය. දුබල අම්ල පිළිබඳ සමතුලිතය. හරි. ඉතින් මේක පාවිච්චි කරන්නේ මෙන්න අර ඉන්ඩිකේට් කියද්දි මේ වලට තාම ඉස්සරහට කැම්පස් එකේ ඉතින් පාවිච්චි කරන්නේ මේ ඉන්ඩිකේට් කියනකො අම්ලයක් නම් H. ඒ වගේ මෙතන ගාක් පොත්වල ගාක් පේපර්ස් වල ඇසිඩ් කියන්නේ කැපිටල් A පාවිච්චි කරනවා. අම්ලයක් නම් H කියන්න එපා. ඕම් තියෙනවා. දුබල අම්ලයක්. ඉතින් මේ දුබල අම්ලේ විඝටනය වෙනවා. ප්‍රත්‍යාවර්තන විඝටනය වෙන්න ඕන. H ධන ජලීය OH ඍණ A ඍණ ජලීය. ඔහොම තමයි කැඩෙන්නේ. හැබැයි අපි විස්තර කරන්නේ මෙහෙම නෙමෙයිනේ. මොකද්ද? ජලීය ද්‍රාවණයේදී අයනීකරණය වෙලා. ජලීය ද්‍රාවණය අයනීකරණය වෙනවා කිව්වහම මේකේ ජලය පේන්නේ නැහැ. ඒ හින්දා මම මෙහෙම දානවා වතුර. ඕම් වතුර දැම්මා. H2O liquid. බ්‍රොන්ස්ටන් ලව්රි දෙන්න කිව්ව මොකද? H ධන නිදහස් කරන ඒවා අම්ල. එහෙනම් මේක H ධන නිදහස් කරනවා. එහෙනම් මෙයා ගන්න ඕන. එහෙනම් මෙතන හැදෙනවා හයිඩ්‍රෝනියම් ජලීය A ඍණ ජලීය. හරි. සමතුලිත ලියමු අපි. Kc කියලා කියන්නේ කොහොමද? හයිඩ්‍රෝනියම් ජලීය සාන්ද්‍රණය වරක් A ඍණ සාන්ද්‍රණය ජලීය බෙදීම HA සාන්ද්‍රණය වරක් ජලය සාන්ද්‍රණය. හැබැයි ජලය සාන්ද්‍රණය කියන එක නම් නියතයි. මෙන්න මෙයා නියත එක්කෙනෙක්. ඉතින් ඒ හින්දා අපි එයාව ගෙනියනවා මෙහාට. එතකොට උන් එනවා Kc වාරයක් H2O liquid වල සාන්ද්‍රණය මෙහෙම ලියන්නෙත් නෑනේ නේ. හයිඩ්‍රෝනියම් සාන්ද්‍රණය A ඍණ සාන්ද්‍රණය ජලීය. හරි. මෙයා නියතයි කොහොමද? උෂ්ණත්වය නියත නම් එයා නියතයි. මෙයාත් නියතයි. නියත දෙක ගුණිතයත් මොකද වෙන්නේ? නියතයි. ඔන්න ඔය නියතයට අපි නමක් කියනවා Ka. මෙන්න මේ නියතේ නමක් කියනවා Ka. ඉතින් මට මෙතන ඉඩ නැත්නම් මම මෙහෙම අරන් මෙතන ලියනවා. එහෙනම් Ka සමානයි හයිඩ්‍රෝනියම් සාන්ද්‍රණය වාරයක් A ඍණ සාන්ද්‍රණය. මෙන්න මේ Ka කියන කෙනාට අපි නමකුත් කියනවා අම්ලයේ විඝටන නියතය. එයා රඳා පවතින කවුරු මතද? උෂ්ණත්වය මත විතරයි. ලියන්න. Ha නම්
දුබල අම්ලය සැලකූ විටදී HA නම් දුබල අම්ලය සැලකූ විටදී කියලා මෙන්න මේ ටික ලියලා දාන්න. හරි ස්ටොප් කරලා ලියාගන්න. මෙන්න මේක ලිව්වට පස්සේ ලියන්න මේ රතු පාටේ මෙහි KA යනු දුබල අම්ලයේ විඝටන නියතයයි. දුබල අම්ලයේ විඝටන නියතයයි. එය රඳා පවතින්නේ උෂ්ණත්වය මත පමණි. එය රඳා පවතින්නේ උෂ්ණත්වය මත පමණි. හරි. ඉතින් දැන් මේ අර මං කලින් ලියපු එකත් ලියලා දාමු උනා. අපි මෙහෙම ලියමු. ප්‍රශ්නයක්ද? පහත දැක්වෙන දුබල අම්ලවල KA සඳහා ප්‍රකාශන ලියන්න. පහත දැක්වෙන දුබල අම්ලවල KA සඳහා ප්‍රකාශන ලියන්න. හරි. බලන්න මෙයාගේ KA ලියන්නේ H ධන සාන්ද්‍රණය ජලීය A ඍණ සාන්ද්‍රණය ජලීය බෙදීම HA සාන්ද්‍රණය CH3COOH එයා දුබල අම්ලයක් නේ. කොහොම තියෙන්නේ? H ධන ජලීය CH3COO- ජලීය එනවා KA සමානයි H ධන සාන්ද්‍රණය ජලීය වරක් CH3COO- සාන්ද්‍රණය ජලීය බෙදීම CH3COOH සාන්ද්‍රණය ජලීය. ලියලා ස්ටොප් කරන්න යන්න. ඊට පස්සේ ලියන්න මාතෘකාවක් ප්‍රබල අම්ලයක එපා ඒ මොනවද මාතෘකාව ලියන්න එපා. දැන් බලන්නකෝ දුබල අම්ල තියෙනවා. දුබල අම්ලයක KA අගය වැඩි නම් ඒකේ ඇසිඩ් ගතිය නැත්නම් ආම්ලික ප්‍රබලතාවය වැඩි. ලියමු අපි. රතු පාටින් දුබල අම්ලයක KA අගය වැඩි නම් දුබල අම්ලයක KA අගය වැඩි නම් එයින් කියවෙන්නේ KA අගය වැඩි නම් එයින් කියවෙන්නේ එහි ආම්ලික ප්‍රබලතාවය වැඩි බවයි. ආම්ලික ප්‍රබලතාවය වැඩි බවයි. ලියන්න ඊට පස්සේ ප්‍රබල අම්ලයක KA අගය ඕන් තියනවා HCl ජලීය ඊතලයක් සම්පූර්ණ ඊතලය දැන් දාන්නේ H ධන ජලීය Cl ඍණ ජලීය. නිගමට ලියලා බලමු KA කොහොම තියෙයිද? H ධන සාන්ද්‍රණය ජලීය වරක් Cl ඍණ සාන්ද්‍රණය ජලීය HCl සාන්ද්‍රණය. සීන් එක කියන්නේ වතුරට දාපුවම අහගන්න හොඳට. වතුරට දාපුවාම තියෙන HCl ඔක්කොම විඝටන වෙනවා. එහෙනම් මේ සමතුලිතයක් වුණොත් වෙන්නේ නැහැ. වුණොත් ඉතිරි නෑ HCl ඔක්කොම ගිහින් මෙතන බිඳුවයි. ඒ හින්දා
Ka අගයන H ධන සාන්ද්‍රණය Cl ඍණ සාන්ද්‍රණය බෙදිය බිඳුව. ගණන් කරන අය දන්නවා බිඳුවෙන් බෙදපුවාම යන්නේ කොහාටද? අනන්තයට. ඒ හින්දා ප්‍රබල අම්ලයක Ka අගය අනන්තයයි. හරි ඔක ලියා ගන්නකො. ස්ටොප් කරලා ලියා ගන්න. ඒ කරලා කියන්නේ මෙන්න මෙහෙම. ප්‍රබල අම්ලයක් ජලීය මාධ්‍යයේදී සම්පූර්ණයෙන්ම විඝටනය වන නිසා ප්‍රබල අම්ලවල ජලීය මාධ්‍යයේදී සාන්ද්‍රණය බිඳුවකි. ජලීය මාධ්‍යයේ ප්‍රබල අම්ලයේ සාන්ද්‍රණය බිඳුවකි. වරණ ඇතුළු උනන් කියන්නේ ඉතිරි සාන්ද්‍රණය බිඳුවකි. එම නිසා Ka අගය අනන්තයට යයි. හරි. ඔන්න ඒකත් ඉවරයි. දැන් මෙච්චරලා කතා කරුවේ H එකක් තියෙන දුබල අම්ල ගැන විතරයි. දැන් H ගොඩක් තියෙන දුබල අම්ල ගැන කතා කරමු. ලියන්න. බහුභාෂ්මික දුබල අම්ල. උදාහරණේ කාබොනික් H2CO3. හරි. බලන්නකො මේකේ වෙන දේ. මෙයාගේ විඝටනේ පියවර දෙකකින් වෙන්නේ. CO3 bicarbonate ජලීය මෙයාගේ විඝටනය Ka1. ඊට පස්සේ දෙවෙනි අවස්ථාවේ තමයි ආපහු විඝටනය වෙන්නේ. ජලීය ඉතින් අපි ලියන්න ඕන මෙයාට වෙනම ප්‍රකාශනයක් මෙයාට වෙනම ප්‍රකාශනයක්. හරි අපි ඔය එතෙන්ට එනකන් ලියමුකෝ. ලියන්න. බහුභාෂ්මික දුබල අම්ලවල පියවර කිහිපයක් ඔස්සේ විඝටනය වීම සිදුවේ. එම පියවරෙන් පියවරට විඝටන නියතයද වෙනස් වේ. මේ පියවර එක නෙමෙයි මේ පියවර තියෙන. විඝටන නියතයද වෙනස් වේ. හරි අපි ලියමු එහෙනම්. ඔබන් පළවෙනි එකට Ka1 කියන්නේ H ධන සාන්ද්‍රණය ජලීය බයිකාබනේට් සාන්ද්‍රණය බෙදීම කාබනේට් සාන්ද්‍රණය. ජලීය කියන එක ඕන. මෙතන මේ AQ ඒව දාන්න ඕන. ඒවට ලකුණු හම්බෙනවා. ඕන් 1. ඊට පස්සේ ඔය විදිහම දෙකට ලියමු. Ka2 එනවා H ධන සාන්ද්‍රණය ජලීය කාබනේට් සාන්ද්‍රණය ජලීය බෙදීම බයිකාබනේට් සාන්ද්‍රණය 2. හරි. දැන් අපිට ඕන මෙන්න මේ පියවරට අදාළව. කොයි පියවරටද? මෙන්න මේ පියවර. මෙතනින් පටන් අරන් මෙතනින් ඉවර වෙන එක. 2 H ධන කාබනේට්.
ඔන්න ඔය පියවර තමයි ඕන වෙන්නේ. ඉතින් කාබනේට් සාන්ද්‍රණය තියෙන්න ඕන. හැබැයි බයිකාබනේට් සාන්ද්‍රණය අයින් වෙන්න ඕන. මැද්දේ තියෙන ප්‍රමාණය අපිට ගණනය කරන්න බෑනේ. මැද්දේදී අතරමැදි ඵලයක් හැදුනහම ඒක ගණනය කරන්න බෑ. අපිට ගණන් කරන්න පුළුවන් මුල් පියවරයි අවසන් පියවරයි විතරයි. ඉතින් එතකොට මැද්දේ තියෙනවා බයිකාබනේට්. මෙතන උඩ තියෙනවා බයිකාබනේට්. මෙතන යට තියෙනවා බයිකාබනේට්. මුන් දෙන්නම අයින් කරන්නේ කොහොමද? දෙන්න මුන් ගන්න. ಗುಣ කරපුවාම Ka 1 වරක් Ka 2 සමානයි H ධන සාන්ද්‍රණය බයිකාබනේට් සාන්ද්‍රණය බෙදීම H2CO3 සාන්ද්‍රණය ගුණ කිරීම H ධන සාන්ද්‍රණය කාබනේට් සාන්ද්‍රණය බයිකාබනේට් සාන්ද්‍රණය මේකට මේක මොකද වෙන්නේ කැපිලා යනවා කැපිලා ගියාට පස්සේ සමස්ත ප්‍රතික්‍රියාව කියනවා K1 K2 සමානයි H ධන සාන්ද්‍රණයේ වර්ගය කාබනේට් සාන්ද්‍රණය බෙදීම කාබොනික් සාන්ද්‍රණය හරි ස්ටොප් කරලා ලියා ගන්නකො හරි ලියා ගන්නකො ස්ටොප් කරගන්න හරි තව දෙයක් කියලා දෙන්න ඕන ස්ටොප් කරලා ලියාගත්තට පස්සේ මොකද්ද මෙන්න මෙතනදී h ධන දාන්නේ මෙතනින් හම්බෙන h උත් නෙමෙයි මෙතනින් හම්බෙන h උත් නෙමෙයි පද්ධතියේ තියෙන මුළු h ධන ගන්න කාබනේට් උත් එපා අපි ලියමු ලියන්න රතු පාටේ මෙහිදී h ධන සාන්ද්‍රණය වෙනුවට භාවිතා කරන්නේ මෙහිදී h ධන සාන්ද්‍රණය වෙනුවට භාවිතා කරන්නේ පද්ධතියේ ඇති මුළු h ධන සාන්ද්‍රණය වේ. ඒක pH මීටර එකකින් මැනලා දාන්න. මුළු h ධන සාන්ද්‍රණය වේ. ලියන මාතෘකාව දුබල භස්මවල සමතුලිතය. දුබල භස්මවල සමතුලිතය. හරි. ඉතින් ඕන් භස්මයක් තියෙනවා B කියලා. ජලය ඉන්නවා. භස්මයට නම් මොකද වෙන්න ඕන? H ධන ගන්න ඕන. ගත්තාම හැදෙනවා BH නේද? BH කියලා හැදෙනවා. OH ඍණ නිදහස් කරනවා. වැඩේ හරිනේ. වෙන්න ඕන දේ මොකද? OH ඍණ නිදහස් කරන එක. ඉතින් අපි ලියනවා මෙයාට KC. හැම වෙලේම යන්නේ එකම බයිලේ. BH සාන්ද්‍රණය ජලීය OH ඍණ සාන්ද්‍රණය ජලීය. බෙදීම B සාන්ද්‍රණය ජලීය H2O සාන්ද්‍රණය ලික්විඩ්. ලික්විඩ් එක ආව මේ පැත්තට ගන්නවා. එතකොට එනවා KC වරක් H2O ලික්විඩ් සමානයි BH. ඔන්න මට ආයි H ධන එකක් ගියාම මෙතන මොකද වෙන්නේ? ප්ලස් එකක් එනවා. බෙදීම B. මේ නියත උෂ්ණත්වයේ ජලයේ ඝනත්වය නියතයි. එහෙනම් සාන්ද්‍රණය නියතයි. නියතයි මූද් නියතයි. දෙන්නයි ගුණිතයත් නියතයි. ඔන්න ඔය නියතයට යනවා KB. ඉතින් KB අගය ගන්නවා BH ප්ලස් සාන්ද්‍රණය OH ඍණ සාන්ද්‍රණය බෙදීම B සාන්ද්‍රණය ජලී කියලා දාන්න ඕනේ.
ඔයාලා දාන්න. මෙන්න මේකට කියනවා භස්මයේ විඝටනීයතය. එයා රඳා පවතින මොනවා මතද? උෂ්ණත්වය මත විතරයි. හරි. ලියන්න B නම් දුබල භස්මය සැලකූ විටදී B නම් දුබල භස්මය සැලකූ විටදී කියලා ඕන් ලියා ගන්න. ස්ටොප් කරලා ලියා ගන්න ඕනේ. ලියලා ඉවරනාට පස්සේ රතු පාටින් ලියන්න. මෙහි KB යනු දුබල භස්මයේ විඝටන නියතය වේ. දුබල භස්මයේ විඝටන නියතය වේ. එහි අගය වැඩි වන විටදී භස්මයේ ප්‍රබලතාවයද වැඩි වේ. ඊළඟ රතු පාටි. KB රඳා පවතින්නේ උෂ්ණත්වය මත පමණි. හරි. අර වගේම අපි ප්‍රකාශන ටිකක් ලියන්න. පහත දැක්වෙන දුබල භස්මවල KB සඳහා ප්‍රකාශන ලියන්න. හරි. ඕන් එකක් ඇමෝනියා. සුපුරුදු එක්කනනේ. ඇමෝනියා ඉන්නවා. ඉතින් වතුර ඉන්නවා. වතුරෙන් H ධන ඉල්ල ගන්නවා. හැදෙනවා මොනවාද? ඇමෝනියම් ප්ලස් එක OH ඍණ ජලීය. ඉතින් KB ප්‍රකාශන ලියුවහම KB සමානයි ඇමෝනියම් සාන්ද්‍රණය ජලීය වරක් OH ඍණ සාන්ද්‍රණය ජලීය බෙදීම ඇමෝනියා සාන්ද්‍රණය. වතුර දාන්න ඕනේ නැහැ. ඕන් එක ඇමෝනියා කියලා ලියන්න. ඊට පස්සේ ඇමීන තියෙනවනේ ඕගනික් කෙමිස්ට්‍රි මෙතිල් ඇමීන් CH3NH2 මෙයාගේ සමතුලිතයක් ලියන්න වෙනවා. ඉල්ල ගත්තා CH3N දෙකයි තව එකක් ඉල්ල ගත්තින්ද N3යි ප්ලස් OH ඍණ ජලීය KB එනවා CH3NH3 plus සාන්ද්‍රණය ජලීය OH ඍණ සාන්ද්‍රණය ජලීය CH3NH2 සාන්ද්‍රණය ජලීය. ඔච්චර. හා මේ දාන්න දෙකම ස්ටොප් කරගෙන ලියන්න ඊට චූටි මාතෘකාවක් KA හා KB අතර සම්බන්ධතාවය ව්‍යුත්පන්න කිරීම. KA හා KB අතර සම්බන්ධතාවය ව්‍යුත්පන්න කිරීම. ඊට පළවෙනි එක තරුවක් දාලා ලියන්න. ඇමෝනියා වල ජලයේ සමතුලිතය සැලකූ විටදී ඇමෝනියාවල ජලයේ සමතුලිතය සැලකූ විටදී ඇමෝනියා කියන්නේ මොකද්ද? භස්මයක්. එහෙනම් මෙතන තියෙන්නේ KB. KB අගයක් තමයි එන්නේ. හරි. ඒ කියන මේක ලියා ගන්න.
අංක 1. හරි ස්ටොප් කරලා ලියා ගන්න ඕනේ. ඊට පස්සේ දෙවෙනියට ලියන්න මේ වගේ ඇමෝනියා භස්මයක් විදියට වැඩ කරපුවාම හැදෙනවා ධනාරෝපිත ප්‍රභේදයක්. මෙයාට කියනවා ඇමෝනියාගේ සංයුග්මක අම්ලය. ලියන්න ඊට පස්සේ ඇමෝනියාහි සංයුග්මක අම්ලය වන ඇමෝනියම් වල විඝටනය සැලකූ විටදී H ධන නිදහස් කරනවා ඇමෝනියා හදනවා. ඉතින් H ධන නිදහස් කරන ඌ අම්ලයක් විදිහට වැඩ කරනවා නම් Ka තියෙන්නේ. හරි Ka ප්‍රකාශනය ලියමුකෝ අපි. Ka සමානයි ඇමෝනියම් සාන්ද්‍රණ H ධන සාන්ද්‍රණය ඇමෝනියා සාන්ද්‍රණය බෙදීම AQ තියෙන්න ඕනේ. මටත් වෙලා ග්‍රාමත කරනවා. මෙහෙම බෑ ඉතින්. ඇමෝනියම් සාන්ද්‍රණය 2. හරි. දැන් 1යි 2යි ගුණ කාණ්ඩ වල. මොකක් වේද කියලා මම මෙතන ලියන්න. මෙන්න මේ කොටස. 1 ගුණ කිරීම 2. Ka වාරයක් Kb සමානයි මේ නෑ මම එක ලියලම දාන්න. ඇමෝනියම් සාන්ද්‍රණය OH ඍණ සාන්ද්‍රණය බෙදීම ඇමෝනියා සාන්ද්‍රණය ඇමෝනියම් සාන්ද්‍රණය ඇමෝනියානි H ධන සාන්ද්‍රණය ඇමෝනියා සාන්ද්‍රණය ඇමෝනියම් සාන්ද්‍රණය. ඔක තමයි යන්නේ. කැපෙන කොටන ඒවා කපල විසික් කරලා දාන්න. සුද්ධ කරලා දාපුවම කොහමද එන්නේ? ඇමෝනියාට ඇමෝනියා කැපෙනවා. ඇමෝනියම්ට ඇමෝනියම් කැපෙනවා. Ka වරක් Kb සමානයි H ධන OH ඍණ සාන්ද්‍රණය වරක් H ධන සාන්ද්‍රණය. මොකද්ද මේ කියන්නේ? දැකලා පුරුදු වෙන්නේ නේද? මොකද්ද? Ka වරක් Kb කියන්නේ Kw H ධන සාන්ද්‍රණය වරක් OH ඍණ සාන්ද්‍රණය කියන්නේ Kw. ඕන සමීකරණයක් ආවා. ඉතින් මේ ලඝු වලින් ගත්තොත් ඔක එනවා මෙහෙම pKa ධන pKb සමානයි pKw. තව ඉස්සරහට උනන් ගිය හැකි 25 දී සෙල්සියස් අංශක 25 දී නම් pKa ධන pKb සමානයි 14. ඔන්න ඔය තුන මතක තියාගන්න ඕනාමයි. හරි ස්ටොප් කරලා ලියා ගන්න ඔයාලා. ලියන්න ඊට පස්සේ මාතෘකාවක් ඔස්ට්වර්ගේ තනුකරණය. තනුක කරනවා කියන වචනේ ඔස්ට්වර්ගේ තනුකරණය. හරි මං කියන වාක්‍ය ලියන්න ඊට පස්සේ HA නම් capital H capital A නම් දුබල අම්ලයේ ආරම්භක මවුල ගණන simple n way එක මවුලයකට විඝටනය ඇල්ෆා වේ.
KA සඳහා ප්‍රකාශනයක් ලියන්න. දැන් ඕම් බලන්න. ඉස්සරලාම ඔය බය වෙන්න එපා ඔය කිව්වහම. මේ ඉස්සරලාම දුබල අම්ලයක්නේ. දුබල අම්ලයක් කිව්වහම පැත්තකට වෙලා ලියන්න ඕන මොකද්ද? සමතුලිත. ද්විත්ව ඊතරේ දාන්න ඕන පටල ගන්න එපා අමතක කරගන්න එපා ඒක. අනිවාර්යෙන් දාන්න ඕන ද්විත්ව ඊතරේ. H ධන ජලීය A ඍණ ජලීය. හරි. ඊට පස්සේ උන් කියනවා මේ පැත්තේ ආරම්භක මවුල. ආරම්භක මවුල කීයද මෙතන? n නේ. ආරම්භයේදී මෙයා n තියනවා මුන් දෙන්න ඉන්නවද? නැහැ. ඊට පස්සේ සමතුලිතයෙන් පසු මවුල. මේ බලන්නකො අරු ඔන් වහගන්නද? එක මවුලයකට ඇල්ෆා කැඩෙනවා නම් ඇල්ෆා ප්‍රමාණයක් කැඩෙනවා නම් මවුල දෙකකට කොච්චරද ඒ වගේ? දෙකක් ඇල්ෆා. මවුල තුනකට තුනක් ඇල්ෆා. එහෙනම් මවුල n ගණනකට කොච්චර කරනවද? n ඇල්ෆා කැඩෙන්න ඕන. හරි. ඔන්න අහගන්න. මුලින් තිබ්බ n දැන් n ඇල්ෆා ප්‍රමාණයක් කැඩුණා නම් ඉතිරි ගාන කොච්චර දෙන්නේ? n ගෙන් n ඇල්ෆා අඩු කරනවා. ආපහු කියලා දෙනවා. එක මවුලයකට ඇල්ෆා ප්‍රමාණයක් කැඩුණා. එහෙනම් දෙකකට 2යි ඇල්ෆා, තුනකට 3යි ඇල්ෆා. එහෙනම් n ගන්නකට n ඇල්ෆා. මේ කැඩෙන ගානේ මෙතන කියන්නේ සමතුලිතයෙන් පස්සේ. එහෙනම් n තිබ්බා n ඇල්ෆා ප්‍රමාණයක් කැඩුණා. දැන් ඉතිරි කොච්චරද? n ඍණ n ඇල්ෆා. n ඍණ ඇල්ෆා. හරි. මෙයාගෙන් n ඍණ ඇල්ෆා ප්‍රමාණයක් කැඩුණොත් ස්ට්‍රෝයි කිමිති එකට එකනේ. n ඇල්ෆා ප්‍රමාණයක් කැඩුණොත් මෙයාගේ n ඇල්ෆා ප්‍රමාණයක් හැදෙනවා. හරි. කාට හරි මේ n එළියට ගත්තා නේද? 1 ඍණ ඇල්ෆා n ඇල්ෆා n ඇල්ෆා. හරි. මවුල ගණන් වැඩක් නැහැ. Ka ට ගන්න සාන්ද්‍රණය. එහෙනම් සමතුලිතයෙන් පසු සාන්ද්‍රණය. සාන්ද්‍රණය ගන්න පරිමාවයෙන් බෙදන්න. එහෙනම් අපි පරිමාව v කියලා හිතලා බෙදමු. හැමෝම එක එකට කණේ ගහුවොත් කණේ පාර ගහුවොත් යාළුවෝ ඔක්කොම කණේ පාරවල් ගහන්න යනවා. හරි. C 1 ඍණ ඇල්ෆා C ඇල්ෆා C ඇල්ෆා. හරි. දැන් වැඩ ටික ඉවරයි. දැන් ඉතින් පැත්තට වෙලා Ka ට ලියන්න ප්‍රකාශනය. මොකද්ද Ka කියන්නේ? Ka කියන්නේ H ධන සාන්ද්‍රණය වරක් A ඍණ සාන්ද්‍රණය බෙදීම HA. සාන්ද්‍රණය. හරි. හොයාගත්ත ඒවා ආදේශ කරලා ලියගන්න ඊට පස්සේ. යන්නට ලිව්වහම පෙනේ දන්නේ නැති. අපේ Ka සමානයි H ධන සාන්ද්‍රණය C ඇල්ෆා. A ඍණ සාන්ද්‍රණය C ඇල්ෆා. C 1 ඍණ ඇල්ෆා. හරි. Ka එනවා මේකෙන් C එකක් හැපෙනවනේ. Ka එනවා C ඇල්ෆා වර්ගය 1 ඍණ ඇල්ෆා. ඔතෙන් දෙන ගල් ගන්නකො. ස්ටොප් කරලා ලියා ගන්න ඕනේ. මකන එකයි. හරි. ඊළඟට දැන් ලියන්න විඝටන ප්‍රමාණය ගණනය කිරීම. විඝටන ප්‍රමාණය ගණනය කිරීම. විඝටන ප්‍රමාණය කියන්නේ ඇල්ෆා. ඔය ප්‍රකාශයෙන් ඇල්ෆා උක්ත කරන්න එහෙනම් පැත්තක වෙලා. හැබැයි පොඩ්ඩක් ඉන්න මම කියලා දෙන්නම්. Ka C ඇල්ෆා වර්ගය
1 ඍණ ඇල්ෆා. හරි. ඇල්ෆා කියන්නේ ඊටාම කුඩා එකක්. එතකොට ඇල්ෆා ඊටාම කුඩා නිසා එක ඍණ ඇල්ෆා ලක්ෂයෙන් 10 රුපියල් 10 කඩනවා වැඩක් තියනවද? ආසන්න එකට සමාන. එතකොට KA එනවා C ඇල්ෆා වර්ගය. ඇල්ෆා එනවා KA බෙදීම C ගේ වර්ගමූලය. ඔස්ට්‍රල් කිව්වේ මේකයි. ඇල්ෆායි සාන්ද්‍රණයයි ප්‍රතිලෝමයි. හරිනම් සාන්ද්‍රණයේ වර්ගමූලයට. මොකක් හරි එකකගේ සාන්ද්‍රණය වැඩි වුණොත් විඝටනය අඩු වෙනවා. ඔන්න ඔක කියනවා ඔස්ට්‍රල්ගේ තනුකරණය කියලා. හරි. ඉතින් මේ ටික අරන් මෙතෙන්ට ගන්න. මම ඊට පස්සේ වාක්‍යයක් දෙන්නම්. ඊට පස්සේ අපි ගානක් හදමු. හරි ලියන්න තරුවක් දාලා. එනම් මේන් කියවෙන්නේ දුබල අම්ලයක සාන්ද්‍රණය වැඩි කරන විටදී විඝටන ප්‍රමාණය අඩු වන බවයි. හරි. ලියමු ගාන. HA නම් දුබල අම්ලයක KA අගය 9 ගුණ කිරීම 10 ඍණ 9ක් මව්යට ගන්න ඩෙසිමීටර් වේ. මෙහි සාන්ද්‍රණය 0.1 ඝන ඩෙසිමීටරයට මවුල වේ නම් අංක 1. විඝටන ප්‍රමාණය සොයන්න. අංක 2. H ධන සාන්ද්‍රණය සොයන්න. pH අගය සොයන්න. ද්‍රාවණයේ OH ඍණ සාන්ද්‍රණය සොයන්න. හරි. ඉතින් ওই විභාගයේ ප්‍රශ්න ඔහොම දුන්නොත් ඉස්සෙල්ලාම දුබල අම්ල ලියන්න. ඊට පස්සේ ආරම්භක මවුල කියලා ගන්න. n මෙයා නෑ. විඝටනයෙන් පසු සමතුලිතයෙන් පසු n ඇල්ෆා නැත්තම් වල කෙලිම මෙහෙම ලිව්වට කවුලක් නැහැ. 1 ඍණ ඇල්ෆා පියවරක් අඩු වෙනවනේ. වෙලාවත් විතරනේ. n ඇල්ෆා අර කලින් ලියපු එකම ඔප්පු කරලා පෙන්නන්න ඕන. නැතුව අර සමීකරණ ka සමානයි c ඇල්ෆා වර්ගය කියලා වන් ෂොට්ම දාන්න යන්න එපා. ඊට පස්සේ සාන්ද්‍රණ c උනම් v ගෙන් බෙදන්න නැත්නම් මෙහෙම දාන්න කිසි අවුල නැහැ. 1 ඍණ ඇල්ෆා c ඇල්ෆා c ඇල්ෆා. ඔතෙන්කින් ආපුවම හොඳට ඕම ඇති. හරි. ඊට පස්සේ ka ප්‍රකාශන ලියනවා. ka කියන්නේ c ඇල්ෆා වරක් c ඇල්ෆා බෙදීම c 1 ඍණ ඇල්ෆා. c ට c කැපෙනවා. 1 ඍණ ඇල්ෆා අර කලින් දැන් ඔස්ට්‍රේලියාවේ තනුකරණේ ඔප්පු කරලා පෙන්නන්න ගානෙට ඉස්සලා ආසන්නව එකයි. ඒතර ka එනවා c ඇල්ෆා වර්ගය. දැන් සුළු කිරිලා මං කිව්වේ 9 ගුණ කිරීම 10 ඍණ 9 මවුල ඝන ඩෙසිමීටර්.
මෙයා 0.1 මවුලයට ගන්න ඩෙසිමීටර්. ඇල්ෆා වර්ගය. සුළු කරපුවාම 9 ගුණ කිරීම 10 ඍණ 8. ඒකේ වර්ගමූලය තමයි ඇල්ෆා. එනවා 3 ගුණ කිරීම 10 ඍණ 4ක්. ඕම් ඇල්ෆා. හරි. ඇල්ෆා හොයාගත්තට පස්සේ එක්දන සාන්ද්‍රණය හෙව්වේ හැකි. එක්දන සාන්ද්‍රණය කියන්නේ C ඇල්ෆා. C කියන 0.1. 0.1 ගුණ කිරීම 3 ගුණ කිරීම 10 ඍණ 4. එනවා 3 ගුණ කිරීම 10 ඍණ 5. මෙයා දන්නවා pH හෙව්වේ හැකි. ඍණ log 3 ගුණ කිරීම 10 ඍණ 5. ඒක ඔයාලා හොයන්න. ඊට පස්සේ මෙතන අගේ ලියාගත්ත හැකිනේ. දැන් pH දන්නවනේ හොයන්න. ඊට පස්සේ OH ඍණ සාන්ද්‍රණය ගන්න කොහොමද? මේ නීතියක් තියෙනවනේ. OH ඍණ සාන්ද්‍රණය වරක් එක්දන සාන්ද්‍රණය සමානයි 1 ගුණ කිරීම 10 ඍණ 14. එක්දන සාන්ද්‍රණය හෙව්වනේ 3 ගුණ කිරීම 10 ඍණ 5ක් කියලා. ඕක සුළු කරපුවාම එනවා මොකද්ද? OH ඍණ සාන්ද්‍රණය. 1 යට 3 10 ඍණ 9. ඔච්චරයි. ඔස්ට්‍රේලියාවේ තනුකරෙන් ගණනක් ආවොත් ඔහොම හදා ගන්න පුළුවන් වෙන්න ඕන. එච්චරයි. ඊට වඩා දෙයක් නැහැ. හරි. ඊට හතර ගන්න ස්ටොප් කරගන්න. හරි. ඔය විදිහටම ඔස්ට්‍රේලියාවේ ක්‍රමයේ වගේම ක්‍රමයකින් දුබල අම්ලයක pH අගය හොයාගන්න පුළුවන්. ලියන්න. දුබල අම්ලයක pH අගය සෙවීම. දුබල අම්ලයක pH අගය සෙවීම. හරි. ලියන්න එකේ HA නම් ලේසියට HA ගන්න. HA නම් දුබල අම්ලයේ ආරම්භක සාන්ද්‍රණය HA නම් දුබල අම්ලයේ ආරම්භක සාන්ද්‍රණය C වේ. එහි සිම්පල් x ප්‍රමාණයක් විඝටනය වේ. ඔච්චරයි. ඔවුන් ආරම්භක ප්‍රමාණය. මෙතන ආරම්භයේදී මෙයාලා නැහැ. සමතුලිත වෙලාදී x ප්‍රමාණයක් කැඩනවනේ. c ගෙන් x ප්‍රමාණයක් කැඩුණොත් දැන් ඉතුරු c ඍණ x. මෙයා x මෙයා x. මෙතන එක මවුලයකට කියලා නැති ඉඳලා n alpha ගත්තා. c alpha එහෙම ගත්තා. හරි. ඊට පස්සේ k එලියන්. ka ලිව්වහම එන්නේ h ධන සාන්ද්‍රණය වරක් a ඍණ සාන්ද්‍රණය බෙදීම h. බලපුවහම ka ලියන්න පුළුවන් x වර්ගය c ඍණ x. සුපුරුදු කතන්දරේ. c ට සාපේක්ෂව ඉතාම පුංචි c x ඉතා කුඩා නිසා c ඍණ x ආසන්නව සමානයි c. එහෙනම් ka සමානයි x වර්ගය බෙදීම c. එතකොට එනවා x එනවා ka වරක් c ඒකේ වර්ගමූලය. මෙතන පේන්නේ නැත්නම් මම මෙතන ලියන්න තියෙන එක පොඩ්ඩක් මෙහාට ගත්තා. x එනවා ka වරක් c වල වර්ගමූලය.
ඉතින් pH අගේ හොයන්න ඕන H ධන සාන්ද්‍රණය. එහෙනම් සමීකරණය pH සමානයි ඍණ log H ධන සාන්ද්‍රණය. H ධන සාන්ද්‍රණය තමයි මේ x කියන්නේ. මේ x වලට ලිව්ව හැකි මෙහෙම. pH සමානයි ඍණ log x. කැමති ඉතින් මෙහෙම x වෙනුවට දැම්ම හැකි pH සමානයි ඍණ log Ka වරක් C වල වර්ගමූලය. ඉතින් අපි දන්නවා ලඝු වල වර්ගමූල කොහොම ලියලියා බයිලා ගහන්නේ නැහැ. කාරණා මොකද්ද? pH සමානයි භාගයක් log Ka ධන ඍණ භාගයක් log C. ඇයි හේතුව දෙන්නටම පොදුයි. ලඝු වල ගුණ කිරීමක් කියන්නේ මොකද්ද? එකතු කිරීලා. ඉතින් ඍණ log භාගයේ හැමෝටම පොදුයි එළියට ගත්තා. ඉතින් ගුණ කෙරුවා. ඉතින් ඕන එකෙකුට තේරෙනවා මොකද්ද? අතන ඍණ අඩු කිරීලක් තියෙන කියලා. හරි කමන්නේ අපි කොහොම ලියලා දාමු. ඔය ටික ගන්න. කැමති එක්කෙනෙක්ට මෙතනින්ම ආදේශයක් දැම්මයි. මෙතන ಗುಣ කරලා වර්ගමූලය හොයන්න හෙව්වේ. තව එක්කෙනෙක්ට මෙහෙම ලඝු වලින්ම ගේම ගහ ගන්න පුළුවන්. හරි කමන්නේ කොහොම හරි කරලා ඔන්න ඔක හොයා ගන්නකො. ස්ටොප් කරලා ලියා ගන්න. හරි උදාහරණයකුත් කරමුනේ. දැන් HA නම් දුබල අම්ලයේ HA නම් දුබල අම්ලයේ ආරම්භක සාන්ද්‍රණය 0.1 වේ. ආරම්භක සාන්ද්‍රණය 0.1 වේ. එහි Ka අගය දෙක ගුණ කිරීම 10^5ක් ඝන ඩෙසිමීටරට මවුල වේ. හරි මේ ආරම්භක නම් මුන් නැහැ. ඉතින් මෙයාගෙන් x ප්‍රමාණයක් කැඩනවා කියලා කියනවා. අපි හිතින් අර විදිහට Ka සමානයි x වර්ගය 0.1 ඍණ x. අපි දන්නවා 0.1 ඍණ x අපි ඊළඟට ගේම ගහලා එකට සමාන කරනවා. එතකොට Ka එනවා 0.1කට සමාන කරනවා. Ka වරක් 0.1 සමානයි x වර්ගය. Ka ආව දෙක ගුණ කිරීම 10^5යි 0.1කින් ගුණ කෙරුවා x වර්ගය. දෙක ගුණ කිරීම 10^6යි x 1.4 10^3 මවුලයට ගන්න ඩෙසිමීටර. මම ඉතින් දෙකේ වර්ගමූලෙ මතක හින්දා දැම්මා. ඊට පස්සේ pH හොයා ගන්නවම නෑ. pH වල හොයන්න නිකන් ඉන්න ගමු. ඍණ log මෙන්න මේක දක්වන්න. 1.4 10^3. මෙතන 3 එනවා. අඩු කරන්න ඕන 0.14 බලන්න 14 බලලා සුළු කරන්න. ඉන්න බලන්න 14 1 එනවා 14.92 4 එනවා 12 0.1.5.4 අඩු කරපුවාම උන් උත්තරය එනවා. හරි ස්ටොප් කරලා ලියන්න.
ලියන්න ඊළඟ මාතෘකාව ලවණ. චුටි කාලේ ලවණ කියද්දි මතක් වුණේ කවුද? සෝඩියම් ක්ලෝරයිඩ් නේ. සෝඩියම් ක්ලෝරයිඩ් හැදුනේ කොහොමද? අපි බලමු. HCl එක නේද ඔය ගේම ගහන්නේ. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නේ. හැදෙනවා සෝඩියම් ක්ලෝරයිඩුයි ජෝයි ජලය. හරි. මේ බලන්නකො. මේකේ ධන දෙන්න එකයි ඍණ එකයි කියලා දෙන්නෙක් ඉන්නවනේ. සෝඩියම් ධනයි Cl ඍණයි. ඍණ එක හැදුනේ කොහොමද? අම්ලෙන් ආවේ. ධන එක ආවේ බෂ්මෙන් නේ. මෙයා ආයනික සංයෝගයක් කියලා මුලින්ම දැනගන්න නේද? එහෙනම් මොකද්ද මේ ලවණයක් කියන්නේ? බෂ්මයේ කැටායනික ප්‍රභේදයයි අම්ලයේ ඇනායනික ප්‍රභේදයයි එකතු වෙලා හැදෙන ආයනික සංයෝග. නේද? ලවණ කියන්නේ ඒක යටතේ බෂ්මයක කැට අයනික ප්‍රභේදයක් බෂ්මයක කැට අයනික ප්‍රභේදයක් අම්ලයක ඇන අයනික ප්‍රභේදයක් එකතු වී සෑදෙන අයනික සංයෝග ලවණ නමින් හඳුන්වයි. ඉතින් ලවණ අයනික සංයෝගනේ. ඒ හින්දා ප්‍රබල විද්‍යුත් විච්ඡේද ජලයේ ද්‍රාවණයට දාපුවම සම්පූර්ණයෙන් කැඩෙනවා. ඊයන් තරවතර. ආනේ මේක ලියා ගන්න ඔයාලට නැත්නම් අමතක කරන මේ ක්‍රමය තමයි හොඳම දේ. හරි ස්ටොප් කරලා ලියලා තියෙනවා. ලියන්න එපා අහගන්න. අයනික සංයෝග වතුර දාපුවම අයන වලට සම්පූර්ණයෙන් කැඩෙනවා. ජලීය ද්‍රාවණයේදී සම්පූර්ණයෙන්ම අයන බවට කැඩෙන ඒවාට කියනවා ප්‍රබල විද්‍යුත් විච්ඡේද. එහෙනම් ලවණත් මොකදනේ? ප්‍රබල විද්‍යුත් විච්ඡේද. ලියමු. ජලීය ද්‍රාවණයේදී සම්පූර්ණයෙන්ම අයන බවට කැඩෙන ජලීය ද්‍රාවණයේදී සම්පූර්ණයෙන්ම අයන බවට කැඩෙන සංයෝග රත්පාට ප්‍රබල විද්‍යුත් විච්ඡේදය නම් වේ. ප්‍රබල විද්‍යුත් විච්ඡේදය නම් වේ. ඊළඟට ලවණද අයනික සංයෝග නිසා රත්පාටින් ලවණද අයනික සංයෝග නිසා ප්‍රබල විද්‍යුත් විච්ඡේදය සංයෝග වේ. ප්‍රබල විද්‍යුත් විච්ඡේදය සංයෝග වේ. ඔන්න ඒ කතාව හරි. දැන් අම්ල වර්ග දෙකක් තියෙනවා. දුබලයි ප්‍රබලයි. බෂ්ම වර්ග දෙකක් තියෙනවා. දුබලයි ප්‍රබලයි. අම්ලයි බෂ්ම එකතු වෙලා තමයි ලවණ හැදෙන්නේ. ලවණ වර්ග 4ක් තියෙනවා. බලන්නකෝ. ප්‍රබල අම්ල ප්‍රබල බෂ්ම එකතු වී සෑදෙන ලවණ. ඊට පස්සේ උදාහරණයක් ඕන පස්සේ ලියමු. ඊළඟ ලියන්න යන්න එපා. ප්‍රබල අම්ල දුබල බෂ්ම එකතු වී සෑදෙන ලවණ. දුබල අම්ල ප්‍රබල බෂ්ම එකතු වී සෑදෙන ලවණ. දුබල අම්ල දුබල බෂ්ම
එකතු වී සෑදෙන ලවණ. කමන්නේ. හරි උදාහරණ ටිකක් මම ලියන්න යනකොට ප්‍රබල අම්ලයක් තමයි HCl. ප්‍රබල භාෂ්මයක් තමයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. දෙන්න එකතු වුණාම හැදෙන සෝඩියම් ක්ලෝරයිඩ්. ප්‍රබල අම්ලයක් තමයි HCl. දුබල භාෂ්මයක් තමයි ඇමෝනියා. මේ දෙන්න එකතු වුණාම ඇමෝනියම් ක්ලෝරයිඩ් හැදෙනවා. දුබල අම්ලයක් තමයි ඇසිටික්. ප්‍රබල භාෂ්මයක් තමයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. එකතු වුණාම CH3COO Na හැදෙනවා. දුබල අම්ලයක් තමයි ඇසිටික්. විනාකිරි දුබල භාෂ්මයක් තමයි ඇමෝනියා. ඇමෝනියම් ඇසටේට් හැදෙනවා. හරි නේද? මෙහෙම ප්‍රධාන ලවණ වර්ග 4කි. ප්‍රධාන ලවණ වර්ග 4කි කියලා ඔය ටික ලියලා දාන්න ස්ටොප් කරගන්න. මම හින්දා ස්ටොප් කරන්න යන්නේ. යන මාතෘකාවක් ලවණ ජල විච්ඡේදනය. ලවණ ජල විච්ඡේදනය. හරි මොකද්ද මේ ජල විච්ඡේදනය කියලා කියන්නේ කියලා දැනගන්න එපා. ඔක්කොටම ඉස්සෙල්ලා ලවණේ හම්බ වෙනවනේ ධන අයනයි ඍණ අයනයි. වතුරේ තියෙනවා H ධනයි OH ඍණයි. ලවණෙන් හම්බ වෙන ධන ප්‍රභේදය ජලයේ තියෙන OH ඍණ හරි OH ඍණ එක්ක හරි. ලවණෙන් හම්බ වෙන ඍණ ප්‍රභේදය ජලයේ තියෙන H ධනත් එක්ක හරි ප්‍රතික්‍රියා කරනවා නම් ඒක කියනවා ජල විච්ඡේදනයක් වෙනවා කියලා. ලියන්න. ජල විච්ඡේදනයක් යනු ජලයේ පවතින H ධන හා OH ඍණ සමග ජලයේ පවතින H ධන හෝ OH ඍණ සමග සංයෝගික ධන ආරෝපිත ප්‍රභේදය හෝ ඍණ ආරෝපිත ප්‍රභේදය. සංයෝගයක ධන ආරෝපිත ප්‍රභේදය හෝ ඍණ ආරෝපිත ප්‍රභේදය එකතු වීම ජල විච්ඡේදනයයි. පළවෙනි මාතෘකාව ලියන්න. අංක 1 ප්‍රබල අම්ල ප්‍රබල භස්ම එකතු වී සෑදෙන ලවණවල ජල විච්ඡේදනය. ප්‍රබල අම්ල ප්‍රබල භස්ම එකතු වී සෑදෙන ලවණවල ජල විච්ඡේදනය. මේක හරි ලේසි වැඩක්. කොහොමද? උදාහරණය මොකද්ද? සෝඩියම් ක්ලෝරයිඩ් නේ. සෝඩියම් ක්ලෝරයිඩ් කැඩෙනවා. කැඩුනාම හැදෙනවා සෝඩියම් ධනයි Cl ඍණයි. වතුරේ ඉන්නවා. වතුරේ තියෙනවා H ධනයි OH ඍණයි. හරි. මේක ඝනයක් කියලා අපි දාමු. වතුරට දාපුවම තමයි මේක වෙන්නේ. කොහොමත් මේක AQ මේක ලිපිඩ්. හරි. දැන් ඔම් බලන්නකෝ. වතුරේ තියෙන ධන එකා කැමති කාටද? ඍණ එකා ගාවටනේ. එහෙනම් H ධන එකතු වෙනවා Cl ඍණ එක්ක. හැදෙනවා HCl. කරුමේ කියන්නේ HCl මොකද්ද? ප්‍රබල අම්ලයක්. ප්‍රබල අම්ල කවදාවත් සංයෝග විදියට ඉන්නේ නැහැ. සංයෝගයක් විදියට ඉන්නේ නැහැ.
ඒ හින්දා ජලයේදී සංයෝගයක් ලෙස ඉදින්නේ. ජලයේදී සංයෝගයක් විදිහට ඉන්නේ. කැඩෙනවා. H ධනයි Cl ඍණයි. මේ දෙන්න සෙට් වෙලා කැඩෙනවා නම් ආයි මොන මගුලටද එකතු වෙන්නේ? එකතු වෙන්නේ නැහැ. බන්ධනයක් හදන්නේ නැහැ. මේක මම තේරුම් ගන්න ලිව්වේ. ඒ හින්දා ජල විච්ඡේදනයක් වෙන්නේ නැහැ මෙතන. ජල විච්ඡේදනයක් නැහැ. බන්ධනයක් හදනවා නම් තමයි ජල විච්ඡේදනය කියන්නේ. ඊළඟ එක බලන්න. ධන එකාට ඍණ එක. ඒකත් ඉතින් දැන් කියද්දි තේරෙනවා ඔයාලට. සෝඩියම් ධනයි OH ඍණයි. ප්‍රබල භස්මයක් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. ප්‍රබල භස්ම ජලීය ද්‍රාවණයේදී මොකක්ද කියන්නේ ප්‍රබල භස්මයක් අර්ථ දක්වනකොට ජලීය ද්‍රාවණයේදී සම්පූර්ණයෙන් කැඩෙනවා. එහෙනම් මෙහෙම ඉන්නවද? නැහැ. ජලයේදී සංයෝග ලෙස නැත. ඌත් කැඩෙනවා. කැඩෙනනම් ආවේ සෙට් වෙන්නේ මොන මගුලටද? ජල විච්ඡේදනයක් නැහැ. එහෙනම් වතුරට ලුණු දැම්මා කියලා ජලයේ තියෙන H ධන ගානවත් OH ගානවත් වෙනස් වෙනවද? නෑ. ඒ විදිහට වෙන උන් ප්‍රතික්‍රියා කරන උන් වෙනම ඉන්නවා දිය වෙලා පැත්ත වෙලා. මුන් දෙන්න වෙනම ඉන්නවා. H ධන ගානවත් OH ගානවත් වෙනස් වෙන්නේ නෑ. දැන් මෙතනින් පස්සේ ලියන්න ඕන කරුණු ඉතින් මම මේ පැත්තේ ලියනවා. H ධන සාන්ද්‍රණයයි OH සාන්ද්‍රණයයි සමානයි. සෙල්සියස් අංශක 25 දී H ධන ගානයි OH ඍණ ගානයි සමාන වෙන H ධන ගානයි OH ඍණ ගානයි සමාන වෙන pH අගේ නමකුත් වෙනවා. උදාසීන ලක්ෂය කීයද? 7යි. එහෙනම් pH අගේ 7යි. එහෙනම් මොකද්ද? වතුරට ප්‍රබල අම්ල ප්‍රබල භස්ම එකතු වෙලා හැදෙන ලවණයක් දිය වුණාට ජල විච්ඡේදනයක් වෙන්නේ නැහැ. pH අගේ 7යි. මේ ටික ලියන්න. මේක ගන්න. ස්ටොප් කරලා ලියගන්න. හරි. ඊට පස්සේ ලියන්න මෙන්න මෙහෙම රතු පාටින්. ජලයට ප්‍රබල අම්ල ප්‍රබල භස්ම එකතු වී සෑදෙන ලවණයක් මිශ්‍ර වූ විටදී ජල විච්ඡේදනයක් සිදු නොවේ. එම නිසා ද්‍රාවණයේ pH අගය 7හිම පවතී. දේ මාතෘකාව ලියන්න. ප්‍රබල අම්ල හා දුබල භස්ම එකතු වී සෑදෙන ලවණ වල ජල විච්ඡේදනය. මතක තියාගන්න ලවණ වල සම්පූර්ණ විච්ඡේදනයක් වෙන්නේ තනි ඊතරය. හරි. උදාහරණය ඇමෝනියම් ක්ලෝරයිඩ් නේ. බලා ගන්න හොඳට. ඇමෝනියම් ක්ලෝරයිඩ් කරනවා ඇමෝනියම් ධනයි Cl ඍණයි. මෙයාව මේ පැත්තට යනවා. එහෙනම් හැදෙනවා මොකද්ද? H ධන Cl ඍණ හැදෙනවා HCl. අර කලින් ගහපු බයිල ප්‍රබල අම්ල. දැන් ආපහු ලියන්න.
ප්‍රබල අම්ලයක් නම් වතුරේදී සම්පූර්ණ කැඩලා H ධනයි Cl ඍණයි විදිහට ඉන්නේ. H ජල විච්ඡේදනයක් නැහැ. H ධන සාන්ද්‍රණය වෙනස් වෙන්නේ නැහැ. සම්පූර්ණයෙන් විකට් වෙනවා. ප්‍රබල අම්ලයක් නම් සම්පූර්ණයෙන් විකට් වෙනවා. අර කලින් ලිව් එකත් හරියයි. ඊට පස්සේ මුන් දෙන්න එකතු වෙනවා. ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ්. දැන් නම් මොකක් හරි සීනයක් වෙනවා කියලා ඔයාලට තේරෙනවද? ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ දුබල භස්මයක්. දුබල භස්ම. භාගයට කැඩෙන්නේ. මෙයාගෙන් ඔහොම අහගන්න. වතුරේ කැඩිච්චාම OH ඍණ තියෙනවා. මෙයා ඒවා ඉල්ල ගන්නවා. දෙන්න හැදෙනවා. ඉල්ලගත්තු ඔක්කොම දෙන්නේ නැහැ. මෙයා එහෙම නැහැ. 100ක් ඉල්ලගත්තොත් 100ම දෙනවා. මූ කරන්නේ 100ක් ඉල්ලගත්තොත් දෙන්නේ 100ම නෙමෙයි. ඊට වඩා අඩුයි 60ක් 70ක්. එහෙනම් මේ ඊතලේ මෙහෙමයි දාන්න ඕන. ඉල්ලගත්තු ඔක්කොම දෙන්නේ නැහැ. භාගයයි දෙන්නේ. ඒ කියන්නේ ප්‍රතික්‍රියා පාරක් දාන්න. භාගික විඝටනය. කියන්නේ ජල විච්ඡේදනයක් වෙනවා. ජල විච්ඡේදනය වුණොත් දැන් මොකද වෙන්නේ? මුලින් අම්බාට OH ඍණ තිබ්බා. ඒ ගානටම H ධනක් තිබ්බා. දැන් H ධන ගාන වෙනසක් වුණේ නැහැ. කර්ම කියන්නේ OH ඉල්ලගත්තා. මූ ඉල්ලගත්තු ඔක්කොම දෙන්නේ නැහැ. දැන් එහෙනම් OH ඍණ ගාන අඩු වෙලා. සාන්ද්‍රණය අඩු වෙනවා. දැන් තේරෙනවනේ මොකක්ද වෙන්නේ කියලා. H ධන සාන්ද්‍රණයට වඩා OH ඍණ සාන්ද්‍රණය අඩු වෙලා. එහෙනම් මොකද්ද? ආම්ලික ලක්ෂණයක් පෙන්වනවා. pH අගය ආසනව 4.5ක් විතර. හරි. ලියන්න. स्टॉप कर लिया ध्यान प्रबल अम्ल दुबल भस्म जलीय द्रावणेदी आयनीकरणයට ලක්වේ. ජලීය ද්‍රාවණයේදී අයනීකරණයට ලක්වේ. ජලීය ද්‍රාවණයේදී අයනීකරණයට ලක් වේ. එම නිසා pH අගය අඩුවීමක් දැකිය හැක. මේක වචනෙන් අල්ලන්න පුළුවන්. ප්‍රබල එක්කිනා තමයි බලපාන්නේ. දැන් ප්‍රබල අම්ලනේ. ප්‍රබල අම්ල අම්ලයක බවර එක වැඩි. ඒතර pH අගය මොකද අඩු වෙනවා. ආම්ලිකයි pH අගය අඩු වෙනවා. හරි. ඊළඟ එක ලියන්න. දුබල කියන්නේ දුබල අම්ල ප්‍රබල භස්ම දුබල අම්ල ප්‍රබල භස්ම එකතු වී සෑදෙන ලවණවල ජල විච්ඡේදනය
බලා ගන්නකො. කවුද මෙයා? විනාකිරිත් එක්ක C3COONA අපි ගණයක් දාමු මුලින්. කැඩෙනවා. CH3COO- ජලීය සෝඩියම් ධන. ඊට පස්සේ තව එකෙක් ඉන්නවා වතුර. එයාගේ ප්‍රත්‍යාවර්ත ඊතරේ දාන්න. X ධන ජලීය OH ඍණ ජලීය. බලන්නකො. ධන එකයි ඍණ එකයි සෙට් වෙන්නේ. ඉස්සෙල්ලා අපි ලියමු සෝඩියම් ධන. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හැදෙනවා. ප්‍රබල භස්මයක්. ප්‍රබල භස්මයක් නම් සම්පූර්ණයෙන් විඝටනය වෙනවා. සෝඩියම් ධනයි OH ඍණයි. ජල විච්ඡේදනයක් නැහැ ඒ අවස්ථාවේදී. එතන ජල විච්ඡේදනයක් නැහැ. එහෙනම් OH ඍණ සාන්ද්‍රණය වෙනස් වෙන්නේ නැහැ. ඊට පස්සේ අනිත් දෙන්න මේ දෙන්න එකතු වෙනවා. X ධන CH3COO- හැදෙනවා විනාශකය CH3COOH. මෙයා දුබලයි. දුබල නම් 100ක් ගත්තොත් 100ම නිදහස් කරන්නේ. මෙයා 100ක් ගත්තොත් 100ම නිදහස් කරනවා. මෙතනදී භාගිකව විඝටනය වෙනවා. එහෙනම් මේ ප්‍රත්‍යාවර්ත ඊතරය. ප්‍රත්‍යාවර්ත ඊතරයක් ආවොත් ජල විච්ඡේදනයක් වෙනවා. ජල විච්ඡේදනය වුණාම මේකද වෙන්නේ? මෙයා ඔක්කොම ඉල්ලගත්තට දෙන්නේ ටිකයි. එක් ධන සාන්ද්‍රණය අඩු වෙනවා. එහෙනම් සමස්ත OH ඍණ සාන්ද්‍රණය වැඩි, එක් ධන සාන්ද්‍රණය අඩුයි. එහෙනම් බාෂ්මිකයි. එහෙනම් pH අගය කීයක් විතර වෙයිද? 9.5ක් විතර මේක වෙන්නේ. සමස්ත එක්කෙනා ජල විච්ඡේදනයක් වෙනවා. හරි ස්ටොප් කරලා ලියා ගන්නකො. හරි අපි ලියමු. ලියන්න. ප්‍රබල භස්ම දුබල අම්ල. ප්‍රබල භස්ම දුබල අම්ල ප්‍රබල භස්ම දුබල අම්ල එකතු වී සෑදෙන ලවණ ජල විච්ඡේදනය සිදු වේ. ජල විච්ඡේදනයක් වුණොත් pH වෙනස් වෙනවා. 7 තිබ්බොත් තමයි ජල විච්ඡේදනය නැත්තේ. ජල විච්ඡේදනයක් සිදු වේ. ද්‍රාවණය බාෂ්මික වේ. ද්‍රාවණය බාෂ්මික වේ.
උන් අන්තිම ජල විච්ඡේදනය ලියන්න. දුබල අම්ල දුබල අම්ල දුබල භස්ම දුබල අම්ල දුබල භස්ම එකතු වී සෑදෙන ලවණවල ජල විච්ඡේදනය. දුබල භස්ම එහෙනම් භාගයට විගටනය. හැදෙනවා ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් විඝටනය වෙච්චාම හැදෙනවා. හරි දැන් ජල විච්ඡේදනයක් වෙනවා. ඇත්ත කතාව. OH වෙන සාන්ද්‍රණයත් අඩු වෙනවා. හැබැයි මෙතනදී පොඩ්ඩක් උන් හිතන්න. මොකද වෙන්නේ? H ධන සාන්ද්‍රණයත් අඩු වෙලා OH වෙන සාන්ද්‍රණයත් අඩු වෙලා. දෙන්නම අඩු වෙලා හින්දා සමානයි සාන්ද්‍රණ. දෙන්නටම සමාන ප්‍රමාණ වලින් තමයි අඩු වෙන්නේ. එතකොට මෙතන pH අගය 7යි. ඇයි? අපි කියනවා OH ඍණ සාන්ද්‍රණයයි H ධන සාන්ද්‍රණයයි සමාන වෙන උෂ්ණත් මේ pH අගය 7යි. ඒ හින්දා ජල විච්ඡේදනයක් නැහැ. ජල විච්ඡේදනයක් නැහැ සමස්ත ප්‍රතික්‍රියාවට. තේරුණාද? අපි හැම වෙලේම කතා කරන ලුණු වෙනම දාන මේක විතරක් ගන්න නැහැ මේක විතරක් දාන්න නැහැ. ඒ වගේ මෙයා දාපුවම මේක මෙහෙම වෙනම ලිව්වට සමස්ත එකක් එන්නේ. ඒතර අපි බලන්නේ pH මීටර දාලා වැඩි වෙනවද අඩු වෙනවද නියතද? නියත නම් සමස්ත එකට ජල විච්ඡේදනයක් නැහැ. දැන් උදාහරණ ප්‍රබල අම්ල ප්‍රබල භස්ම සමස්ත pH අගේ 7යි. භාගයට භාගය හොයන්නේ. එතකොට pH අගේ 7යි නම් ජල විච්ඡේදනයක් නැහැ. ඊට පස්සේ දෙවෙනි එකේ ප්‍රබල අම්ල දුබල භස්ම දාපුවම pH අගේ 4.5යි. ජල විච්ඡේදනයක් කියලා pH එක 4 වඩා අඩු වෙලානේ. ඊළඟ එකේ 9.5 pH එක 4 වඩා වැඩි වෙලානේ. ජල විච්ඡේදනයක් වෙලා. මේකේ අතරමැද්ද ජල විච්ඡේදන උනාට දෙන්නම අඩු වෙන සමාන ප්‍රමාණ වලින්. එතකොට දෙන්නගේම සාන්ද්‍රණ සමානයි. අඩුයි ඒත් සමානයි. ඒ හින්දා ජල විච්ඡේදනයක් නැහැ. හරි ලියලා දාන්න. ස්ටොප් කරලා ලියන්න. හරි ලියාගත්තට පස්සේ රතු පාටින් ලියන්න. දුබල අම්ල හා දුබල භස්ම දුබල අම්ල හා දුබල භස්ම එකතු වී සෑදෙන ලවණවල ජල විච්ඡේදනයක් සිදු නොවේ. ජල විච්ඡේදනයක් සිදු නොවේ. හේතුව එහි H ධන සාන්ද්‍රණයත් OH ඍණ සාන්ද්‍රණයත් සමාන ප්‍රමාණ වලින්ම අඩුවීමයි. හරි. ඔන්න ඔය ටික තමයි යන්නේ. ඊට පස්සේ අපි ලබන වීඩියෝ එකේදී කතා කරනවා පොදු ආයනික ආචරණ ස්වාරක්ෂක පද්ධති, ස්වාරක්ෂක ධාරිතා, ස්වාරක්ෂක ගුණ. ඔන්න ඔය හෙන්ඩර්සන් සමීකරණ. ඔන්න ඔය ටික එක වීඩියෝ එකෙන්ම කරන්න තිබ්බා. උත්තර ඔලුවට දැනනවා වැඩි අමාරුයි. ඉතින් මේ හරි. ඔන්න ඔය ටික පාඩම් කරලා තියන්න. තව වීඩියෝ දෙකකින් ආයනික සමතුලිතය ඉවරයි. හරි. ඊට පස්සේ